ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද දවසේ 10 ශ්‍රේණියේ ඉතිහාස පාඩම් මාලාවේ ඉතිහාස හැදෑරීමේ මූලාශ්‍රය පාඩමේ දෙවන කොටස සමගින් ඔබත් එක්ක එකතු වෙන මම කුරුණෑගල කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක අයිඑම් ධම්මික කුමාරි ලංකෝන්. දුවේ පුතේ අපි පහුගිය පාඩමෙන් ඉතිහාස හැදෑරීමේදී වැදගත් වන මූලාශ්‍ර වර්ග හඳුනා ගත්තා. ඒ වගේම මූලාශ්‍ර වර්ගීකරණයක් ගොඩනගා ගත්තා. ඉතින් දුවේ පුතේ අද දවසේ පාඩමින් මම බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න. දුවේ පුතේ අපි පසුගිය පාඩමින් ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය හඳුනා ගත්තා. ඒ අතරින් සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. මොනවද පුතේ සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ? දුවේ පුතේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඒ ඉතිහාසය පිළිබඳව තොරතුරු ලබා ගැනීමේදී වැදගත් වන දේශීය වශයෙන් විදේශීය වශයෙන් රචනා කරලා තියෙන ගද්‍ය පද්‍ය කෘති සියල්ලක්ම අපට පොදුවේ සාහිත්‍ය මූලාශ්‍රය විදියට හඳුන්වා ගන්නට පුළුවනි. ඒ වගේම තමයි දුවේ පුතේ අපට මේ ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන සාහිත්‍ය මූලාශ්‍රය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා වෙන් කරලා පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවනි. එකක් තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. දෙවැන්න විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියේ මොනවද පුතේ? පුතේ ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන දේශීය කතුවරුන් විසින් රචනා කළ තියෙන ගද්‍ය පද්‍ය කෘති සියල්ලක්ම අපේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා වර්ග කරන්න පුළුවනි. ඒ වගේම දුවේ පුතේ ශ්‍රී ලංකාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී තොරතුරු ලබා ගන්නට පුළුවන් විදේශිකයන් විසින් රචනා කළ තියෙන කෘති සියල්ලක්ම අපි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා හඳුනා ගන්නවා. දුවේ පුතේ මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ප්‍රධාන වශයෙන්ම අපිට කොටස් කිහිපයකට බෙදලා වෙන් කරන්න පුළුවනි. ඒ අතරින් ගද්‍ය කෘති, පද්‍ය කෘති, ගාථා මෙන්න මේ සියල්ලක්ම පුතේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර වර්ග විදියට ගණන් ගන්නට පුළුවනි. දුවේ පුතේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වංශ කතා වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වංශ කතා. ඔබ කොතෙකුත් අහලා ඇති වංශ කතා ගැන. මොනවද පුතේ මේ වංශ කතා කියලා කියන්නේ? මොනවද මේ වංශ කතා කියලා කියන්නේ? දුවේ පුතේ කිසියම් රටක පුද්ගලයෙකුගේ හෝ වස්තුවක පරම්පරාගත කතාව විස්තර කරන ග්‍රන්ථ අපි සරලව වංශ කතා කියලා හඳුන්වනවා. දුවේ පුතේ ඔබට පැහැදිලි ඇති මොනවද මේ වංශ කතා කියන්නේ කියලා. කලින් කියපු පරිදි යම්කිසි රටක හෝ යම්කිසි පුද්ගලයෙකුගේ හේව යම්කිසි පූජා වස්තුවක හෝ පරම්පරාගත කතාව විස්තර කරනු ලබන ග්‍රන්ථ අපි සරලව වංශ කතා කියලා හඳුන්වනු ලබනවා. මහා වංශය ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වන වංශ කතාවක්. දීප වංශය, ධාතු වංශය, ථූප වංශය, දාඨා වංශය මේ සියල්ලක්ම පුතේ ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වෙන වංශ කතා. පුතේ මහා වංශය කියලා කියන්නේ මහා විහාරයේ වංශ කතාව. මහා විහාරයේ ආරම්භයේ ඉඳලා
ඒක ක්‍රියාත්මක වූ ආකාරය, ව්‍යාප්ත වෙච්ච ආකාරය, ඊට අනුග්‍රහ දක්වපු රජවරුන් පිළිබඳ තොරතුරු එහි ඇතුළත් වෙලා තියෙනවා. දීපවංශයේ ලංකාව නැමැති රටේ ඉතිහාසගත තොරතුරු ඇතුළත් කෘතියක්. ධාතු වංශය බුදුන් වහන්සේ පිරිනිවන් පාපු දා ඉඳලා බුදුන් වහන්සේගේ ධාතු බෙදා හැරීම, ඒ ධාතුන් වහන්සේලා මොන ප්‍රදේශවලද වැඩ සිටින්නේ ආදී තොරතුරු ඇතුළත් කෘතිය ධාතු වංශය. ථූප වංශය දාගැබ්, ස්තූප ඉදිකිරීමේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් කෘතිය ථූප වංශය. ධාටා වංශය බුදුන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේ නමක් වන දළදා වහන්සේලාගේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා රචනා කර තියෙන කෘති ධාටා වංශය වශයෙන් හඳුන්වන්නට පුළුවනි. බෝධි වංශය මොකද්ද පුතේ බෝධි වංශය කියන්නේ එතකොට? බුදුන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගැනීමට පිටදුන් සහයෝග ලබා දුන්නු බෝධීන් වහන්සේලාගේ ඉතිහාස කතාව ඇතුළත් කෘතිය බෝධි වංශය. එහෙනම් දුවේ පුතේ ඔබට සරලව වංශ කතා කියන්නේ මොකද්ද කියලා අර්ථ දක්වා ගන්නට, තේරුම් ගන්නට හැකි වෙන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ අපි සුවිශේෂීව කතා කරන්න ඕනේ වංශ කතාවක් තියෙනවා මහා වංශය. පුතේ මහා වංශය ඈත අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා අඛණ්ඩව ලියවෙන කෘතියක්. පුතේ අපි අතීත ඉතිහාසය හැදෑරීමේදී වඩා වැදගත් වෙන්නේ මහා වංශයේ මුල් කොටස. මහා වංශයේ මුල් කොටස. පුතේ මහා වංශයේ මුල් කොටස අපි සරලව මහා විහාරයේ වංශ කතාව කියලා හඳුන්වනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පසුව මහා විහාරය ඉදි වෙනවා. මහා විහාරය ඉදි කරන්නට පවත්වාගෙන යන්නට අපේ රටේ පාලකයන්ගෙන් විවිධාකාරයේ ආධාර උපකාර ලැබිලා තියෙනවා. ඒ වගේම මහා විහාරයට එල්ල වෙච්ච යම් අභියෝගයන් තියෙනවා. අන්න ඒ පිළිබඳව සවිස්තරාත්මකව රචනා කළ තියෙන කෘතිය තමයි පුතේ මහා වංශය කියලා කියන්නේ. මහා වංශයේ මුල් කොටස කියලා කියන්නේ. පුතේ මේ මහා වංශයේ මුල් කොටස රචනා කළා තියෙන්නේ අනුරාධපුර දික්සඳ සෙනෙවියා පිරිවෙන් වාසී මහානාම හිමියන් විසින්. අපි විශ්වාස කරන පරිදි පුතේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි හෝ 6 වෙනි සියවස්වලදී ධාතුසේන රජතුමාගේ රාජ්‍ය කාලයේදී තමයි මහා වංශයේ මුල් කොටස රචනා කරලා තියෙන්නේ. දුවේ පුතේ මහා වංශය පරිශීලනය කිරීම තුළින් අපිට පුතේ බුද්ධ කාලයේ ඉඳලා මහසිංහ රාජ්‍ය කාලයේ අවසාන දක්වා ඓතිහාසික තොරතුරු අනාවරණය කරගන්නට පුළුවනි. ඒ වගේම තමයි දුවේ පුතේ මේ වංශ කතාව නැත්නම් මහා වංශය රචනා කරද්දී මහා නාම හිමියෝ ආරම්භක ගාථාවෙන් ප්‍රකාශ කරලා තියෙනවා පුරාණේ කතා පේසෝ අතිවික්තාරි තොක් වචි අතිවක් වත සංකිට්තු අනික පුනරුක්තකෝ කියලා. ඒ කියන්නේ පුතේ මහා නාම හාමුදුරුවෝ මේ මහා වංශයේ විදියට රචනා කරන්නේ අතීතයේ ඉඳලා පැවතගෙන ආපු කතන්දර සිදුවීම්. එනම් දුවේ පුතේ මහා නාම හිමියන්ට මහා වංශය රචනා කරන්නට මහා වංශයට කලින් රචනා වෙච්ච දීප වංශය, සීරට්ට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා හා ජනප්‍රවාද වගේ මූලාශ්‍රගත තොරතුරු උපකාරී වෙලා තියෙනවා. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ මහා වංශය රචනා කිරීමේදී දීප වංශය, සීරට්ට කතා මහා වංශය, උත්තර විහාරට්ට කතා, විනයට්ට කතා හා ජනප්‍රවාද ආදී මූලාශ්‍රයෙන් ලබාගත හැකි තොරතුරු උපයෝගී කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි පුතේ මහා වංශය රචනා කරලා ඊට පසු කාලීනව ඊට පාලි භාෂාවෙන් ටීකාවක් රචනා කරලා තියෙනවා. පුතේ වංශ කතාවල ඇතැම් තැන් අපිට පහසුවෙන් තේරුම් ගන්නට අපහසුයි. අන්නේ වංශ කතාවල තේරුම් ගැනීමට අපහසු තැන් විස්තර කරලා සවිස්තරාත්මකව රචනා කරලා තියෙන කෘති
අපි ටීකා කියලා කියනවා. එතකොට දුවේ පුතේ මහා වංශයට පාලි භාෂාවෙන් රචනා කරපු ටීකාව වංශත්ත ප්‍රකාශනීය. වංශත්ත ප්‍රකාශනීය. දුවේ පුතේ අපි දැන් මේ කතා කරපු මහා වංශය ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වෙන්නේ කොහොමද? දුවේ පුතේ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ඉතිහාස හැදෑරීමේදී වැදගත්ම සාහිත්‍ය මූලාශ්‍රය විදිහට අපි සැලකන්නේ මහා වංශය. පුතේ මහා වංශයේ මුල් කොටසින් බුද්ධ කාලයේ පටන් මහසිංහ රජුරුවන්ගේ රාජ්‍ය කාලයේ අවසාන දක්වා තොරතුරු අනාවරණය කරගන්නට පුළුවනි. ඒ වගේම තමයි දුවේ පුතේ මහා වංශය මගින් වර්තමාන දක්වා තොරතුරු අනාවරණය කරගන්න පුළුවනි. මොකද පුතේ මහා වංශයේ වර්තමානයේදී පවා රචනා වන කෘතියක්. ඒ වගේම දුවේ පුතේ ලංකාවේ ඉතිහාස හැදෑරීමේදී ලංකාවේ ඉතිහාස සම්බන්ධයෙන් වඩා වැදගත් වන දේශපාලන, සමාජ, සංස්කෘතික ආදී විවිධ ශ්‍රේෂ්ඨයන්ට දාල තොරතුරු අපට අනාවරණය කරගන්නට පුළුවනි මහා වංශය තුලින්. ඒ වගේමයි දුවේ පුතේ මහා වංශයේ සඳහන් බොහෝ තොරතුරු වෙනත් සාහිත්‍ය මූලාශ්‍ර මගින් සනාථ වෙනවා. ඒ වගේම වෙනත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් සනාථ වෙනවා. ඒ නිසා දුවේ පුතේ මහා වංශයෙන් ලබා ගන්නට පුළුවන් තොරතුරු වඩා විශ්වාසනීයයි. දුවේ පුතේ මහා වංශයේ සඳහන් වෙනවා මහින්දාගමනයේ පිළිබඳ තොරතුරු. දුවේ පුතේ මිහින්තලේ සහ රජගල කියන ප්‍රදේශ වලින් හම්බෙච්ච සෙල්ලිපි වලින් අපට මහින්දාගමනය සත්‍ය සිදුවීමක් කියලා තහවුරු වෙනවා. ඒ වගේමයි දුවේ පුතේ මහා වංශයේ සඳහන් වෙනවා දුටුගැමුණු රජතුමාට ලංකාව එක්සේසත් කිරීමේ ව්‍යාපාරයේදී සටන් ව්‍යාපාරයේදී දසමහා යෝධීන්ගෙන් සහයෝගය ලැබුණු බව. දුවේ පුතේ සිතුල්පව්ව ඒ වගේම වැල්ලුළුගොඩ කන්ද වගේ ප්‍රදේශ වලින් හමු වන සෙල්ලිපි වලින් ඒ දසමහා යෝධීන්ගේ තොරතුරු නිවැරදි තොරතුරු අනාවරණය කරගන්න පුළුවනි. ඒ අනුව පුතේ පෙනී යන්නේ මේ මහා වංශයේ සඳහන් බොහෝ තොරතුරු වෙනත් මූලාශ්‍රයන් මගින් තහවුරු වෙනවා. ඒකින්ද මහා වංශයෙන් අනාවරණය කරගන්න පුළුවන් තොරතුරු වඩා විශ්වාසනීය තොරතුරු විදිහට පිළිගන්නට හැකියාවක් තියෙනවා. දුවේ පුතේ දීපවංශය. පුතේ ලංකා ඉතිහාසය හැදෑරීමේදී ප්‍රයෝජනයට ගන්නට පුළුවන් පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය විදිහට අපි සැලකන්නේ දීපවංශය. පුතේ දීපවංශය කිස්තු වර්ෂ 4 හෝ 5 වෙනි සියවස්වලදී රචනා කළ තියෙන බවයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ඒ වගේම දුවේ පුතේ මේ දීපවංශයේ කතුරුවරයා කවුද කියලා තාම නිශ්චිතව හඳුනාගෙන නැහැ. නමුත් දුවේ පුතේ දීපවංශය කියවාගෙන යනකොට එහි වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය පිහිටුවීම පිළිබඳ තොරතුරු. ඒ නිසා බොහෝ දෙනා විශ්වාස කරනවා අනුරාධපුරයේ හත්තාලවක මෙහෙණවර විසූ භික්ෂුණීන් වහන්සේලා විසින් දීපවංශය රචනා කරන්නට ඇති කියලා. නමුත් එය තාම පිළිගත් මතයක් නෙවෙයි. ඒ වගේම තමා දුවේ පුතේ අර මහා වංශයෙන් වගේම දීපවංශය මගිනුත් බුද්ධ කාලයේ පටන් මහසිංහ රජුරුවන්ගේ රාජ්‍ය කාලයේ අවසාන දක්වා දීර්ඝ කාල පරිච්ඡේදයක ලංකාවේ ආගමික, දේශපාලන, සමාජ, සංස්කෘතික තොරතුරු රාශියක් අනාවරණය කරගන්නට පුළුවනි. ඒ වගේ තමයි දුවේ පුතේ මූලාශ්‍රයක් විදියට මේ දීපවංශයේ යම් යම් දුර්වලතාවයන් දකින්නට පුළුවනි. එක තමයි පුතේ දීපවංශයේ සඳහන් වෙලා තියෙන බොහෝ ඓතිහාසික තොරතුරු ඉතා කෙටියෙන් සඳහන් වෙලා තියෙන්නේ. එක් පුතේ දුර්වලතාවයක්. අපේ ඉතිහාසය හදාරනකොට
ඒ කාල පරිච්ඡේදය පිළිබඳව දීර්ඝ සවිස්තරාත්මක තොරතුරු අවශ්‍ය වෙනවා. නමුත් දුවේ පුතේ දීපවංශයේ මේ කාල පරිච්ඡේදය පිළිබඳ තොරතුරු බොහොම කෙටියෙන් සඳහන් වෙලා තිබෙනවා. ඒක දීපවංශයේ තියෙන දුර්වලතාවයක්. ඉතිහාස දැරීමේ මූලාශ්‍රයක් විදිහට දීපවංශයේ තියෙන දුර්වලතාවයක්. ඒ වගේ තමයි දුවේ පුතේ දීපවංශයේ පුනරුක්ත දෝෂ බහුලයි. එකම වගේ සිදුවීම් නැවත නැවත යෙදিলা තියෙනවා. ඒකත් දීපවංශයේ තියෙන දුර්වලතාවයක්. අපිට පුතේ මේක වෙන් කරලා හඳුනා ගන්න අමාරුයි. මේ එකම සිදුවීමද නැවත නැවත ලියලා තියෙන්නේ. නැත්නම් ඉතිහාසයේ එක හා සමාන සිදුවීම් සිද්ධ වෙලා තියෙනවද? මේ පිළිබඳව අපට හරියට තේරුම් ගන්න අමාරුයි. ඔන්න ඔය දුර්වලතාවයන් දීපවංශයේ දක්නට තියෙනවා. ඒ වගේම දුවේ පුතේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය හදාරනකොට යම් යම් කාල පරිච්ඡේදය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගන්නට පුළුවන් තවත් ඉතා වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයක් විදිහට සංදේශ කාව්‍ය යොදා ගන්නට පුළුවනි. දුවේ පුතේ මොකද්ද මේ සංදේශ කාව්‍යයක් කියලා කියන්නේ? සංදේශයක් කියලා කියන්නේ මොකද්ද? පණිවිඩයක්. පණිවිඩයක් යැවීමක්. පුතේ අපේ සාහිත්‍ය ඉතිහාසයේ සලකලා බලනකොට ලෝක ඉතිහාසයේ ලියවිච්ච පළමු වෙන සංදේශ කාව්‍ය කාලිදාසගේ මේඝදූතය. ඒක ඉන්දියාවේ රචනා වෙච්ච එකක්. ලංකාවේ ඉතිහාස දිහා බලනකොට ලංකාවේ පළමු වරට සංදේශ කාව්‍ය රචනා වීම ආරම්භ වන්නේ ගම්පල යුගයේදී. පුතේ යම්කි සතෙක්, පක්ෂියෙක්, දූතයෙක් විදිහට යොදාගෙන එක තැනක ඉඳලා තවත් තැනකට පණිවිඩයක් යැවීම තමයි සංදේශයකින් සිද්ධ වෙන්නේ. ඉතින් එහිදී පුතේ මේ සංදේශය රචනා කරනකොට, සංදේශ කාව්‍ය රචනා කරනකොට දූතයා වර්ණනා කරනවා, මග වර්ණනා කරනවා, පුර වර්ණනා කරනවා. මේ සියල්ලන්ගෙන් සමන්විත කෘතියක් විදිහටයි සංදේශ කාව්‍ය රචනා වෙන්නේ. ඉතින් දුවේ පුතේ ලංකාවේ සංදේශ කාව්‍ය රචනා කිරීම ගම්පල යුගයෙන් ආරම්භ වෙනවා. ගම්පල යුගයෙන් ආරම්භ වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ සංදේශ කාව්‍ය රචනා කිරීමේ ස්වර්ණම යුගය කෝට්ටේ යුගය. කෝට්ටේ යුගයේ ඉඳලා මහනුවර යුගය දක්වා බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමේදී මේ සංදේශ කාව්‍ය වැදගත් වෙනවා. ලංකා ඉතිහාසයේ හැදෑරීමේදී වැදගත් වෙන සංදේශ කාව්‍යයන් බොහොමයක් තියෙනවා. ඒ අතරින් මයුර සංදේශය, තිසර සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය, සැලලිනි සංදේශය වගේ සංදේශ කාව්‍යයන් වඩා වැදගත් කියලා සලකන්නට පුළුවනි. දුවේ පුතේ මොනවද මේ සාහිත්‍ය මූලාශ්‍ර අතර තියෙන ප්‍රශස්ති කාව්‍ය? අපේ රටේ විවිධ පාලකයෝ පාලනය කළා. ඔවුන්ගේ ගුණ ගායනා කිරීම පෙර පටන් පැවතගෙන සිරිතක්. ඉතින් දුවේ පුතේ ඒ රජවරුන්ගේ ගුණ වර්ණනා කරමින් රචනා කරපු කෘති විශේෂයක් තමයි ප්‍රශස්ති කාව්‍ය කියලා කියන්නේ. ලංකා ඉතිහාසය දිහා බලනකොට වඩා වැදගත්ම ප්‍රශස්ති කාව්‍ය විදිහට අපි සලකන්නේ පැරකුම්බා සිරිත. ඒ වගේම දුවේ පුතේ ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර තවත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍ර වර්ගයක් තමයි හටන් කාව්‍ය. හටන් කාව්‍ය ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වෙන හටන් කාව්‍ය කීපයක්ම තියෙනවා. ඒ අතර සීතාවක හටන, කොන්ස්තන්තීනු හටන, පරංගි හටන වගේ හටන් කාව්‍ය ඉතා වැදගත්. දුවේ පුතේ දැන් අපි සාහිත්‍ය මූලාශ්‍ර වර්ග රාශියක් පිළිබඳව සාකච්ඡා කළා. මේ සාහිත්‍ය මූලාශ්‍ර දිහා හැරිලා බලනකොට මේ සෑම සාහිත්‍ය මූලාශ්‍රයකටම පොදු ලක්ෂණ කීපයක් අපට හඳුනා ගන්නට පුළුවනි. දුවේ පුතේ මේ සාහිත්‍ය කෘති බොහොමයක්, සාහිත්‍ය මූලාශ්‍රයන් බොහොමයක් රචනා වෙලා තියෙන්නේ ආගමික මුහුණුවරින්. විශේෂයෙන්ම
අනුරාධපුර යුගයේ ඉඳලා කෝට්ටේ රාජධානි සමය දක්වා රචනා වෙලා තියෙන කෘති බොහොමයක් රචනා වෙලා තියෙන්නේ ආගමික මුහුණුවරින්. ඒවා පුතේ ඉතිහාසය ලියා තැබීමේ අරමුණින් රචනා වූ ඒවා නෙවෙයි. ඉතිහාස කෘති නෙවෙයි. නමුත් ඉතිහාසය පිළිබඳ යම් යම් තොරතුරු අනාවරණය කරගන්න ඒවා උපයෝගී කරගන්නට පුළුවනි. නමුත් පුතේ ඉතිහාස කෘති නොවීම ආගමික මුහුණුවරකින් රචනා වී තිබීම විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමා දුවේ පුතේ සාහිත්‍ය මූලාශ්‍ර බොහොමයක් රචනා වෙලා තියෙන්නේ සිදුවීම් වලට බොහෝ පසු කාලීනව. දැන් දුවේ පුතේ හොඳින් අවධානය යොමු කර බලන්න. බුද්ධ කාලය කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 600. අපි සරලව ගත්තොත් බුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණා කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 600 දී. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උප්පත්ති ලබන්න වසර 600කට පෙරදී. එන පුතේ ක්‍රිස්තු පූර්ව 600 දී සිදුවෙච්ච බුද්ධ කාලීන තොරතුරු, බුදුන් වහන්සේගේ ලංකා ගමන් ආදී තොරතුරු මහාවංශයේ රචනා වන්නේ ක්‍රිස්තු වර්ෂ 5600 වස්වලදී. බලන්න පුතේ. සිද්ධිය සිදුවෙලා දීර්ඝ කාලයකට පස්සේ එම සිදුවීම ග්‍රන්ථයක් විදිහට රචනා වන්නේ. ඒක මේ සාහිත්‍ය මූලාශ්‍රවල මුල් කාලීන සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන විශේෂ ලක්ෂණයක්. ඒ වගේම තමා දුවේ පුතේ අද වගේ සාහිත්‍ය මූලාශ්‍රයන් මුද්‍රණය කරන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ සාහිත්‍ය මූලාශ්‍ර නැවත පිටපත් කිරීම තමයි සිද්ධ වුණේ. ඉතින් දුවේ පුතේ මේ සාහිත්‍ය මූලාශ්‍ර නැවත පිටපත් කරනකොට ඇතැම් කරුණු ගිලිහිලා යන්නට පුළුවනි. අලුත් කරුණු එකතු වෙන්නට පුළුවනි. ඒ වගේම තමයි මේවා පිටපත් කරපු කතුවරයා එකඟ නොවන රුචි නොකරන කරුණු තියෙනවා නම් ඒවා හිතාමතා අත්හරින්නට පුළුවනි. ඒ වගේම තමන් වැඩි හිතවත්කමක් දක්වන රජවරුන්ට පාලකයන් පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් කරන්න පුළුවනි. අන්න ඒ වගේ ලක්ෂණ සාහිත්‍ය මූලාශ්‍රයක දක්නට තියෙනවා. දුවේ පුතේ අපි දැන් මෙච්චර වෙලා සාකච්ඡා කළේ ලංකා ඉතිහාසයේ හැදෑරීමේදී වැදගත් වෙන දේශීය සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳව. ඒ වගේම දුවේ පුතේ ලංකා ඉතිහාසය හැදෑරීමේදී විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයත් හරිම වැදගත්. අපි දන්නවනේ අපි ඉගෙන ගත්තනේ මොනවද විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියන්නේ කියලා නේද? ලංකා ඉතිහාසය හැදෑරීමේදී ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදේශිකයන් විසින් රචනා කළ තියෙන කෘති අපි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියනවා. පුතේ මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය රචනා වෙච්ච ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය රචනා කරපු කතුවරු ලංකාවට ඇවිල්ලා ලංකාවේ කාලයක් ජීවත් වෙලා ලංකාවේ සිදුවෙච්ච සිදුවීම් දෑසින් දැක බලාගෙන ඒවා තමන්ගේ කෘතියට ඇතුළත් කරලා රචනා කරලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ ඇතැම් ලේඛකයෝ කවදාවත් ලංකාවට ඇවිල්ලා නැහැ. නමුත් ඔහුගේ පොත්පත්වල ලංකාව පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ කොහොමද? කතුවරයා ලංකාවට ආවේ නැතුණාට පුතේ ලංකාවෙන් ගිය අයගෙන් ලංකාව පිළිබඳ තොරතුරු අහගන්න පුළුවනි. ඒ වගේම ලංකාවට ආපු වෙනත් විදේශිකයන්ගෙන් ලංකාව පිළිබඳ තොරතුරු අහගන්න පුළුවනි. ඒ වගේම තමයි දුවේ පුතේ ලංකාව පිළිබඳව ලියවිලා තියෙන වෙනත් පොත්පත් වලින් ලංකාව පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න පුළුවනි. එහෙනම් දුවේ පුතේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ තොරතුරු දෑසින් දැක බලාගෙන රචනා කරපු විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර තියෙනවා. ඒ වගේම කවදාවත් ලංකාවට එන්නේ නැතුව නමුත් ලංකාව පිළිබඳව තොරතුරු අතුරුවත් කරලා ලියපු පොත්පත් තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපි චුට්ටක් අවධානය යොමු කරමු මේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ තොරතුරු දෑසින් දැක බලාගෙන ඒ රචනා කරලා තියෙන කෘති මොනවද කියලා. දුවේ පුතේ ලංකාව පිළිබඳව විදේශ රටවල් වල
කතුවරු බොහෝමයක් නේද කෘති රචනා කරලා තියෙනවා. ඒ අතරින් චීන ජාතික පායෙන් හාමුදුරුවෝ දේශාටක භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ චීනයේ ඉඳලා ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට වැඩම කරලා ශ්‍රී ලංකාවේ වසර 2ක කාලයක් අභයගිරි විහාරයේ වැඩ වාසය කරමින් ලංකාවේ තොරතුරු දෑසින් දැක බලාගෙන තමන්ගේ දේශාටන වාර්තාවේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. චීන ජාතික පායෙන් හාමුදුරුවන්ගේ දේශාටන වාර්තාව අපි බෞද්ධ රාජධානි පිළිබඳ විස්තරය කියලා හඳුන්වනු ලබනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඉබන් බතූතා කියන දේශාටකයා ලංකාවට ආවා. ඔහු අරාබි ජාතිකයෙක්. ඔහුගේ දේශාටන වාර්තාවත් ලංකාව ඉතිහාසය හැදෑරීමේදී හරිම වැදගත්. ඒ වගේම තමයි දුවේ පුතේ අපේ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය කාලයක් පෘතුගීසින් යටතේ තවත් කාලයක් ලන්දේසින් යටතේ පැවතුණා. ඒ වගේම මුළු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතුණා. ඒ නිසා පුතේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සාහිත්‍ය මූලාශ්‍රත් ලංකා ඉතිහාසය හැදෑරීමේදී හරිම වැදගත්. පුතේ ඒ අතරින් පෘතුගීසි මූලාශ්‍ර අතර රිබේරෝගේ ලංකා ඉතිහාසය, ලන්දේසියවත් ඕලන්ද මූලාශ්‍ර අතර පිලිප්පස් බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය, ඒ වගේම ඉංග්‍රීසි මූලාශ්‍ර අතර රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතිය හරිම වැදගත්. මේ කෘති සියල්ලක්ම ලංකාවට ඇවිල්ලා ලංකාවේ කාලයක් ජීවත් වෙලා ලංකාව පිළිබඳ තොරතුරු දෑසින් දැක බලාගෙන රචනා කරපු කෘති. අපි දන්න පුතේ ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් නේද ලංකාවට අහම්බෙන් ගොඩ බහින්නේ. දෙවන රාසිංහ රජුරුවන්ගේ සිරකරුවෙක් වශයෙන් දීර්ඝ කාලයක් ගත කරලා ලංකාවේ බොහෝ සමාජීය තොරතුරු දැනුම අත්පත් කරගෙන ඒවා අත්දැකලා ඒවා තමන්ගේ කෘති රචනා කළා. ඒ කෘතිය නේද රොබර්ට් නොක්ස්ගේ කෘතිය සිංහල භාෂාවට පරිවර්තන වුණා එදා හෙළදිව කියලා. ඉතින් මේ කෘති ලංකා ඉතිහාස හැදෑරීමේදී හරිම වැදගත්. ඒ වගේම තමයි ආන්දුවේ පුතේ ලංකාවට ආවේ නැතත් ලංකාව පිළිබඳව තොරතුරු අතුරත් කරලා ලියපු කෘති ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වෙනවා. ඒ අතරින් පුතේ ග්‍රීක මූලාශ්‍ර විදියට අපට හඳුනා ගන්න පුළුවන් වන ඇරිස්ටෝටල්ගේ ඩිමුන්ගෝ, මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා, ඔනෙසික්‍රීටස්ගේ වාර්තා හරිම වැදගත්. අපි දන්න පුතේ මෙගස්තිනිස් කියලා කියන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යගේ පියාගේ අශෝක අධිරාජ්‍යගේ සීයාගේ ග්‍රීක තානාපතියා තමයි මෙගස්තිනිස්. ඔහු විසින් රචනා කළ තියෙන ඉන්ඩිකා කෘතිය ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් කෘතියක්. ඒ වගේම තමයි දුවේ පුතේ ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන රෝම මූලාශ්‍ර අතර ෆිල්නිගේ නැචුරාලිස් හිස්ටෝරියා කෘතිය. ඒ වගේම ටොලමිගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශ කෘතිය හරිය වැදගත්. අපි දන්න පුතේ ටොලමි මුලින්ම ලංකා සිතියම නිර්මාණය කළා. ඒ ලංකා සිතියම ඔහුගේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය කරන කෘතිය තමයි අන්තර්ගත වෙලා තිබුණේ. ඒ වගේම තමයි දුවේ පුතේ චීන ජාතික හියුන්සියන් භික්ෂුවගේ දේශාටන වාර්තාව අපි මේ කියන පුතේ භ්‍රමණ වෘතාන්ත කියලා හඳුන්වනවා. චීන ජාතික හියුන්සියන්ගේ දේශාටන වාර්තාව අපි භ්‍රමණ වෘතාන්ත කියලා හඳුන්වනවා. ඒ වගේම දුවේ පුතේ පෘතුගීසි මූලාශ්‍රයක් වන ෆර්නාන්ඩෝ ක්වෙරෝස්ගේ ලංකාව හෙවත් ලංකාධිපත්‍ය කියන කෘතියත් ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන්. අපිට කතා කරපු පායෙන් හාමුදුරුවෝ නේද? අපේ ලංකාවේ වසර 2ක කාලයක් වැඩ වාසය කරලා ලංකාවේ තොරතුරු දෑසින් දැක බලාගෙන නේද? තොරතුරු වාර්තා කරපු භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මෙයා චීන ජාතික දේශාටන හිමි නමක්. මෙයා පෙරදිගට ආවේ බෞද්ධ පොත්පත් හොයාගෙන. කිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී ලංකාවට ඇවිල්ලා අවුරුදු 2ක් අභයගිරි විහාරයේ වැඩ වාසය කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ උන්වහන්සේගේ මේ ගමන් විස්තරය අතුරත් කරලා ලියපු දේශාටන වාර්තාව අපි බෞද්ධ රාජධානි විස්තරය කියලා හඳුන්වනවා.
ඒ වගේ දුවේ පුතේ පිලිප්පස් බැල්දියස්. පිලිප්පස් බැල්දියස් ලන්දෙස් ජාතික දේවගතිවරයෙක්. ඔහු පෙරදිග ඉන්දියාවේ විලෙන් සමාගමේ සේවය සඳහා ලංකාවට ආවා. ඒ ඇවිල්ලා ඔහු ජීවත් වෙච්ච කිස්තු වර්ෂ 17 වෙනි සියවසේ ලංකාව පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් කරලා කෘති රචනා කරලා තියෙනවා. ඒ නිසා පිලිප්පස් බැල්දියස්ගේ කෘති ලංකා ඉතිහාසය දැරීමේදී හරිම වැදගත්. රොබර්ට් නොක්ස් ශ්‍රී ලංකාවේ මහනුවර යුගයේ සමාජීය තොරතුරු අනාවරණය කර ගැනීමේදී හරිම වැදගත් කෘතියක් තමයි රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතිය. ඔහු ඉංග්‍රීසි ජාතික කපිතාන්වරයෙක්. මෙතුමා දීර්ඝ කාලයක් මහනුවර රජ කරපු දෙවන රාසිංහ රජුරුවන්ගේ සිරකරුවෙකු වශයෙන් කටයුතු කළා. හැබැයි ඔහු හිරගෙදරක නෙමෙයි හිටියේ. ඔහු එලිමහන් සිර කඳවුරකයි වාසය කළේ. ඒ නිසා ඔහුට මිනිසුන් එක්ක නිතර ගැටෙන්න අවස්ථා උදා වුණා. ඒ නිසා අපේ රටේ සමාජීය තොරතුරු බොහොමයක් එතුමා රැස් කරගත්තා. ඉතින් එතුමා විසින් රැස් කරගත් තොරතුරු ලංකාවෙන් නිදහස් වෙලා ගිහිල්ලා බ්‍රිතාන්‍යයට ගිහිල්ලා කෘතියක් විදිහට රචනා කළා. ඉතින් එතුමා රචනා කරපු කෘතිය එදා හෙළදිව කියලා සිංහලට පරිවර්තන වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ කිස්තු වර්ෂ 17 වෙනි සියවසේ ලංකා ඉතිහාස හැදෑරීමේදී මේ රොබර්ට් නොක්ස්ගේ එදා හෙළදිව කියන කෘතිය හරිම වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන කෘතියක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. දුවේ පුතේ අපි කතා කරපු ක්ලෝඩියස් ටොලෙමි. පුතේ අපි ක්ලෝඩියස් ටොලෙමි හඳුනාගන්නේ ග්‍රීක රෝමානුවෙක් විදිහට. නිරන්තරයෙන් ඡායාරූප ඇසුරින් ප්‍රශ්න රාශියක් මෙතුමා පිළිබඳව අහනවා. ඒ නිසා මේ ඡායාරූපය හරිම වැදගත්. ක්ලෝඩියස් ටොලෙමි අපි හඳුන්වන්නේ ග්‍රීක රෝමානුවෙක් විදිහට. ඒ වගේම දුවේ පුතේ ඔහු වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ. ඔහු භූගෝල ශාස්ත්‍රඥයෙක්. භූගෝල විද්‍යාව පිළිබඳව හසල දැනුමත් වේ පුද්ගලෙක්. ඔහුගේ වැදගත් කෘතියක් තමයි භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය කියන කෘතිය. අන්නේ කෘතිය තුළ මුලින්ම ලංකා සිතියම නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඔහුගේ මේ කෘතිය, ඔහුගේ මේ සිතියම ලංකා ඉතිහාසය හැදෑරීමේදී හරිම වැදගත් මූලාශ්‍ර විදියට අපට සලකන්නට පුළුවනි. ඉතින් දුවේ පුතේ අපි දැන් මෙතෙක් වෙලා ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වෙන සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර අතර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොනවද කියලා සරලව අධ්‍යයනය කරනු ලැබුවා. ඉතින් දුවේ පුතේ මේ ඉතිහාසය හැදෑරීමට සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගන්නකොට ප්‍රයෝජනයට ගන්නකොට පොදුවේ අපි අවධානය ලක් කළ යුතු කරුණු රාශියක් තියෙනවා. නැතිනම් අපි ලබා ගන්නා තොරතුරු වල නිවැරදිතාවය පිළිබඳ යම් ගැටලුවක් පැන නැගෙන්නට පුළුවන්. දුවේ පුතේ මූලාශ්‍රය රචනා වෙච්ච කාලය, මූලාශ්‍රයේ කතුවරයාගේ අරමුණු, ඒ වගේම මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය මෙන්න මේ කියන කාරණා හරිම වැදගත්. යම්කිසි සාහිත්‍ය මූලාශ්‍රයට තියෙන තොරතුරු ඉතිහාසයේ හදාරන්නට ප්‍රයෝජනයට ගන්නකොට මෙන්න මේ කරුණු පිළිබඳව අපේ අවධානය යොමු කරන්නට ඕනේ. මූලාශ්‍රය රචනා වූ කාලය සිද්ධිය සිදු වෙලා ඉතා දීර්ඝ කාලයකට පස්සේ ඒ කෘතිය රචනා වෙනවා නම් අපි කෘතියේ තියෙන තොරතුරු පිළිබඳව විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මූලාශ්‍රයේ කතුවරයා ඔහුගේ ස්වභාවය හරිය වැදගත් ඉතිහාස හැදෑරීමේදී. ඒ වගේම කතුවරයා මේ කෘතිය ලියන්නේ කුමක් අරමුණු කරගෙනද කියන කාරණාවත් හරිය වැදගත්. ඒ වගේම දුවේ පුතේ මේ මූලාශ්‍රය රචනා කරන්න තොරතුරු හොයාගත්තේ කොහෙන්ද කියන කාරණාවත් හරිය වැදගත්. ඒ නිසා පුතේ මෙන්න මේ කියන කාරණා ඉතිහාසය හදාරන්නට, අධ්‍යයනය කරන්නට සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රයෝජන ගන්නකොට
අවධානය යොමු කරන්න ඕනේ කාරණා විදියට ගෙනහැර දක්වන්න පුළුවනි. දුවේ පුතේ මෙතෙක් වෙලා අපි කතා කරපු සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපිට තියෙන ප්‍රයෝජන මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපිට තියෙන ප්‍රයෝජන මොනවද? දුවේ පුතේ අපිට මේ සාහිත්‍ය මූලාශ්‍ර වලින් පුළුවන් ඓතිහාසික කාලානුපිළිවෙල සකස් කරගන්න. දැන් දුවේ පුතේ අපි මෙහෙම හිතමුකෝ මහා වංශය ගත්තාම මහා වංශයේ යුගයෙන් යුගයට තොරතුරු අඛණ්ඩව තියෙනවා. නේද? පණ්ඩුකාභය රජුරු ඉන්නවා. පණ්ඩුකාභය රජු වුණාට පස්සේ මුරසීව රජුරු ඉන්නවා. මුරසීව රජු වුණාට පස්සේ දේවානම්පියතිස්ස රජුරු ඉන්නවා. අන්න ඒ වගේ යුගයෙන් යුගයට අඛණ්ඩව තොරතුරු ලබා ගන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර මගින්. හැබැයි පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින් මෙන්න මේ අඛණ්ඩ තොරතුරු ලබා ගන්න බෑ. ඒ නිසා මේ ඓතිහාසික කාලානුපිළිවෙලක් ගොඩගන්න හරිම අමාරුයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මගින්. නමුත් පුතේ සාහිත්‍ය මූලාශ්‍රවල යම්කිසි කාල පරිච්ඡේදයක් පිළිබඳව අඛණ්ඩව තොරතුරු ඇතුළත් වෙලා තියෙන හින්දා අපට ඒ තොරතුරු ඇසුරින් ඓතිහාසික කාලානුපිළිවෙල ගොඩනගා ගන්නට හරිම පහසුයි. ඒ වගේම දුවේ පුතේ ඒ එක් අවදිවල දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික ආදී විවිධ ශ්‍රේෂ්ඨයන් අදාළ තොරතුරු අපට අනාවරණය කරගන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර මගින්. ඒ විතරක් නෙමෙයි පුතේ. එක් මූලාශ්‍රයකින් ලැබෙන තොරතුරු තවත් මූලාශ්‍රයකින් අපට සනාථ කරගන්න පුළුවන්. අපි මෙහෙම හිතමු පුතේ. යම්කිසි කාරණාවක් යම්කිසි සිදුවීමක් එකම කෘතියක පමණයි සඳහන් වෙලා තියෙන්නේ. වෙනත් කිසිදු කෘතියක නැහැ. එහෙනම් දුවේ පුතේ අපට ඒක වඩා විශ්වාසයෙන් පිළිගන්න හරිම අමාරුයි. නමුත් පුතේ යම් කිසි තොරතුරක් මූලාශ්‍ර ගණනාවක සඳහන් වෙනවා නම් අපට ඒ තොරතුර වඩා විශ්වාසයෙන් පිළිගන්න හැකියාව තියෙනවා. ඒ වගේම දුවේ පුතේ රටක විදේශීය සම්බන්ධතා අධ්‍යයනය කරද්දිනුත් අපට සාහිත්‍ය මූලාශ්‍ර වැදගත් වෙනවා. එහිදී පුතේ අපට වඩා වැදගත් වෙන්නේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයන්. ඒ මූලාශ්‍රයන් අනුව ඒ කාලවකවානුවලදී අපි සම්බන්ධතා පැවැත්වූ විදේශීය රාජ්‍යයන් පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමේ හැකියාව අපට උදා වෙනවා. ඉතින් දුවේ පුතේ අද දවසේ පාඩමින් අපි සාකච්ඡා කළේ ඉතිහාස හැදෑරීමේ මූලාශ්‍රයේ පාඩමේ සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳව. ඉතින් දුවේ පුතේ අපි සරලව කීවා සාහිත්‍ය මූලාශ්‍රය කියලා කිව්වේ ඉතිහාසයේ හැදෑරීමේදී තොරතුරු ලබා ගන්නට පුළුවන් පොත්පත්. මේ පොත්පත් සියල්ල දේශීය වශයෙන් විදේශීය වශයෙන් රචනා වෙලා තියෙන ගද්‍ය පද්‍ය ගාථා කෘති සියල්ලක්ම සාහිත්‍ය මූලාශ්‍ර විදියට අපිට ගණන් ගන්නට පුළුවනි. ඉතින් දුවේ පුතේ ඉතිහාස හැදෑරීමේදී වඩා වැදගත් මූලාශ්‍ර වර්ගයක් විදියට අපිට සාහිත්‍ය මූලාශ්‍ර හඳුන්වන්න පුළුවනි. ඉතින් දුවේ පුතේ අද දින පාඩම අයි මෙතකින් නිමවටපත් කරනවා. ඊළඟ පාඩමේදී අපි ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව අධ්‍යයනය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් දුවේ පුතේ අදට එහෙනම් මම ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා.